අයිබෝවන් සුබදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඒ වගේම නිරෝගී දවසක් වෙන්නත් ප්‍රාර්ථනා කරනවා. අද 2021 අවුරුදු ජනවාරි මාසයේ 9 වෙනිදා සෙනසුරාදා දවස. නිදහස් සතියන්තයේ සතියග පත්තර මේන්තුවත් එක්ක ඔබ එකතු වෙන්නේ වෙනස් විදිහකට. අද දවසේ දැන් අපි සූදානම් දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු ඉතාමත් ඉක්මනින් ඔබට කියන්න. අද දවසෙත් පත්තර සියල්ල සූදානම්. ඒ වගේම මාත් එක්ක ඉන්නවා සමීර. සුබදෑසනක් සමීර. සුබදෑසනක් නජිත්. අද අපි සුබදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන ගමන්ම නජිත් දැන් ලෝකයේ සියලු දෙනාටම කොවිඩ් වසංගතයත් එක්ක අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිනවා. මේ අභියෝගය ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා තමයි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ප්‍රාර්ථනා කරන්නේ මේ අභියෝගය ජයග්‍රහණය කරන්න. ලංකාවෙත් බොහෝ පිරිසක් මේ ගැටලුවත් එක්ක මේ සෞඛ්‍ය ආපදාවත් එක්ක කටයුතු කරමින් ඉන්නේ. ඉතින් මේ සෞඛ්‍ය ආපදාවට මුහුණ දීලා සිටින වෙලාවේදී බොහෝ දෙනෙක් කල්පනා කරනවා අද දවසේදී වෙන විට සතියක් වුණත් මේ සංචරණ සීමා පනවා ගනිමින් එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සියල්ල අනුගමනය කරමින් කටයුතු කරන්න. ඉතින් ඒ නිසා අපි අද උදෑසනම කල්පනා කරා ඔබට සඳහන් කරන්න මේ තියෙන තත්ත්වය පිළිබඳව අද අපේ රටේ මේ මොහොත වුණිට වාර්තා වී තිබෙන තත්ත්වයන් පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන්කම ලැබෙනවා. ආසාදිතයෝ නජිත් 47305 දෙනෙක් රට තුලින් වාර්තා වී තිබෙනවා. ඒ වගේම තමයි ප්‍රතිකාර ලැබමින් සිටින පිරිස 6763ක් බවට පත් වී තිබෙනවා රටේ. ඒ වගේම ඊයේ දවස වුණිට අලුතින් ආසාදිතයන් 525 දෙනෙක් රට තුලින් සොයාගත්තා. ඒ වගේම මේ තත්ත්වයත් එක්ක නජිත් දැන් 40317 දෙනෙක් මේ 47305ක ආසාදිතයෝ ඉන්නකොට 40317 දෙනෙක් සුවය ලබා තමන්ගේ නිවෙස් බලා පූර්ණ සුවය ලබා ප්‍රතිකාර ලබාගෙන පිටව ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම අවාසනාවන්ත තත්ත්වය තමයි මරණ 225ක් රට තුල වාර්තා වී තිබෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි අද දවසේදී අපේ රටේ ඇති වී තිබෙන තත්ත්වය. ඒ නිසා තමයි අපි ඔබට සඳහන් කරන්නේ අද උදෑසනම සතියග සෙනසුරාදා දවසේ ඔබ සංචරණ සීමාව තියාගන්න. එහෙම නැත්නම් ආශ්‍රිතයෙක් නොවී සිටීමට වග බලා ගැනීම ඔබ සතු වගකීමක් බවට පත් වෙනවා. නජි. ඔව් සමීර අර පහුගිය දවස්වල විශේෂයෙන්ම අපි දැක්කා රටේ බොහෝ ප්‍රදේශ ලොක්ඩවුන් තත්ත්වයට පත් කළා. හුදකලා කිරීම සිද්ධ කළා තියෙනවා. දැන් ටිකක් නිදහස් ලැබිලා හැබැයි මේ නිදහස අයුතු විදියට පාවිච්චි කරන්න එපා. හිතුන තැන්වල යන්න උත්සාහ කරන්න එපා. හැමදේම සීමාවක් ඇතුව සිද්ධ කරන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ ලබා දීලා තියෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ අතරේදී ලෝකයේ විදිහට ගත්තොත් එහෙම 8,29,692 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ අතරින් 6,58,459 දෙනෙක් සුවය ලබලා තිනවා. ඒ වගේම ලෝකයේම සිද්ධ වෙලා තියෙන මරණ ප්‍රමාණය 19,20,244ක් ලක්ෂ 19කට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා දැන් මේ වෙනකොට කොවිඩ් වසංගතයේ හින්දා. අද දවසේ ජාතික පුවත්පත් අපේ රටේ තොරතුරුත් වාර්තා කරනවා. අපි සූදානම් මුලින්ම අද දවසේ ජාතික පුවත්පත්වල සිරස්තල බලන්න. සමීර අපි ආරම්භ කරන්න සූදානම් අද දවසේ ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයෙන් ලංකාදීපේ වාර්තා කරනවා ඡායාරූපයක්ද සහිත විශ්වවිද්‍යාල කොමිසමක් වසා දමයි සේවකයෝ 35ක් නිවෙස්වල නිරෝධායනයට. මේ පුවත ලියන්නේ සුජිත් හේවාජෝලිගේ සමගින් අංචුල මහික වීරරත්න. කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු හමුවීම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එහි ප්‍රධානීන් විසින් ඊයේ දින නියමයක් නොමැතිව සම්පූර්ණයෙන් වසා දමනු ලැබිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙසේ తాවකාලික වසා දැමූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවටද ඊයේ දවසේදී වැඩිදුරටත් සඳහන් කළා කියලා අද ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ පුවත වාර්තා කරනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මේ කොරෝනා ආසාදිතය හමු වෙලා තියෙන්නේ පෙරේදා දිනේදී. මේ පිළිබඳ තොරතුරු හෙළිවීමෙන් පසුව එම කොමිසමේ 50 දෙනෙකු PCR පරීක්ෂණ වලට යොමු කර ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් හමු වූ කොරෝනා ආසාදිතයා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කරනු ලැබ සිටී කියලා වැඩිදුරටත් අද දවසේ ලංකාදීපේ ওই විදියට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේදී සේවකයෝ 35 දෙනෙක් නිවෙස්වල නිරෝධායනයට යොමු කළා කියලත් අද ලංකාදීපේ තොරතුරු කියනවා. සමීර. ඔව් නජිත් දැන් කොරෝනා පිළිබඳව මේ විදිහට තොරතුරු වාර්තා වන වෙලාවේදී අපි දෙවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දෙසට අවධානය යොමු කරන්න සූදානම්. දෙවයින ප්‍රධාන සිරස්තලයේ හැටියට අරගෙන අවිල්ලා තිබෙන්නේ මහර රැඳවියන් 11ම මිය ගියේ වෙඩි වැදිලා ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා වෙනවා. වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී තොරතුරු අනාවරණය වුණා කියලා තමයි දෙවයින වාර්තා කරන්නේ. ආසාදිතයන් නොවන තිදෙනාගේ සිරුරු භූමදාන කරන්න නියෝග කියලා සිරස්තලයත් එක්කම පහලින් වාර්තා කර තිබෙනවා. මේ ප්‍රවෘත්තිය මේ විදිහට අනාවරණය කරන තොරතුරු අපි මේ පිළිබඳව
වාර්තා කරන්න සූදානම්. දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන සිරස්තලය මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේදී මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණ සිදු වී ඇතේ බන්ධනාගාරය තුලදී සිදු වෙඩි ප්‍රහාර වලින් වූ බරපතල තුවාල නිසා බව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේදී ඊයේ තොරතුරු අනාවරණය වුණා කියලා වාර්තා වෙනවා. වැඩිදුර වාර්තාව ඇතුළු පිටුවලට අරගෙන ගිහිලා තිබුණා. ඒ ප්‍රවෘත්තියේම තවත් පුද්ගලයන් 122 දෙනෙකුට බරපතල සහ සෙසු තුවාල සිදු කරමින් ඇති වූ එම ගැටුම්කාරී තත්ත්වයේදී බන්ධනාගාරයේ සිදු වී ඇති හානි රුපියල් කෝටි 6මාරකට ආසන්න බවත් එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වුණා කියලා තමයි සඳහන් වන්නේ. ඒත් එක්කම අධිකරණයේ විසින් පත් කරන ලද පංචපුද්ගල විශේෂඥ මණ්ඩලය විසින් අධිකරණයට මින් පෙර දින දෙකකදී ඉදිරිපත් කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව එකී ගැටුමේදී මියගිය රැඳවියන් 8 දෙනෙකු මියගොස් ඇතේ වෙඩි ප්‍රහාර වලට ගොදුරු වීමෙන් බව හෙළිව තිබූ අතර ඊයේ ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව සෙසු රැඳවියන් තිදෙනාගේ මරණ සිදු වී තිබෙන්නේ වෙඩි ප්‍රහාර වලින් සිදු බරපතල තුවාල නිසා කියලා තමයි දිවයින පුවත්පත මුල් පිටුවේ නජිත් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. ඔය අතරදී දිනමින පුවත්පත වාර්තා කරන පුවතකටත් අපි අවධානය යොමු කරමු. සමීර විශේෂයෙන් මේ පුවත අද දවසේදී ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා. ඩේලි නිවුස් පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවත විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ දවසේදී මේ පුවත පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තිබ්බා. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් නැත්නම් එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ මේ ETI තැන්පතුකරුවන්ට විශේෂයෙන්ම උන්ගේ තැන්පතු මුදල් වලට දැන් ආගිය තොරතුරක් නැහැ, ආගියතක් නැහැ මේ තැන්පතු වලට වෙච්ච දේ පිළිබඳව. මේ නිසාම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නවා. අද මේ පුවත වාර්තා කරනවා දිනමින පුවත්පත, ඒ වගේම ඩේලි නිවුස් පුවත්පත. සමීර මේ දිනමින පුවත්පත වාර්තා කරන කාරණාව අද ප්‍රධාන සිරස්තලයේ දිනමින පුවත්පතේ. ඔව් නජිත් දිනමින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ ඔය සඳහන් කරපු කාරණේ පිළිබඳව බොහෝ දිනෙක සඳහන් වුණා. ETI අධ්‍යක්ෂවරු 4 දෙනා යලි අත්අඩංගුවට කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. කෝටි 1370ක තැන්පතු නීති විරෝධීව අරගෙන ප්‍රධාන සිරස්තලයේ විදියට එනවා. මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා මේ විදියට කෝටි 680ක් වංචා කළයි චෝදනා ප්‍රධාන සිරස්තලයේ විදියට වාර්තා කර තිබෙනවා. ETI සමාගම අනාවරණය නොකරන ලද ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 680කට ආසන්න මුදලක් වංචා කිරීම සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා මත ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ නැවතත් අත්අඩංගුවට අරගත්ත කියලා තමයි සඳහන් කරන්නේ. නජිත් අපි දැක්කා මොවුන් මුලින් අත්අඩංගුවට අරගත්තා. ඊට පස්සේ නැවතත් අප මත නිදහස් කරනු ලැබුවා. දින දෙකකට පස්සේ නැවතත් ඔවුන්ව ඊයේ දවසේදී ආයමත් අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන ආකාරය තමයි අපි දැක්කේ. ඒ විදිහට ඊ දවසේ අත්අඩංගුවට ගැනෙන්නේ නීතිපතිතුමන් විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුණු නීති උපදෙස් අනුව මේ කටයුතු සිද්ධ වෙන්නේ. අද ඒ පිළිබඳව ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරනවා. ඩිල්ෂාන් තාරක මේ පුවත ලියන්නේ ඩේලි නිවුස් පුවත්පතට. සිරස්තලයේ යොදන්නේ මේ ආකාරයෙන් මේ 4 ETI finance directors arrested on charges of criminal misappropriation, cheating, money laundering and other offences. විශේෂයෙන්ම මුදල් අවභාවිතය, මූල්‍ය වංචා මේ හේතු මත තමයි මොවුන් අත්අඩංගුවට ගන්නේ. අපි දැක්කා මොවුන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළ අප මත නිදහස් කරනවා. හැබැයි මේ ETI තැන්පත්කරුවන් දැඩි ප්‍රබල විරෝධයක් පෙරේද දවසේදී අපි දැක්කා මේ සම්බන්ධයෙන් ඔවුන් තුල හටගෙන තියෙනවා. තමුන්ගේ මුදල් වංචා කළා මේ පිරිස විශේෂයෙන්ම විදේශ රටවල දීපල මිලදී ගත්තා කියන චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ පිරිස ජීවක එදිරිසිංහ, අංජලි එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ මේ සොහොයුරන් සහ සොහොයුරියන් තමයි මේ ආකාරයෙන් එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ මේ ETI තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවට සම්බන්ධ වෙලා තියෙන බවට චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන් පිළිබඳව ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිද්ධ කරන්නට නියමිතයි කියලා අද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. ඔය අතරේ අද දවසේ උපසිරස්තලවලට අවධානය යොමු කරනකොට සමීර විශේෂයෙන්ම ලංකාදීප පුවත්පත වාර්තා කරන ඊයේ දවසේ ප්‍රධාන පුවතක් බවට පත් වුණා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා ආසාදනය වෙලා. එතුමන් දැන් මේ වෙනකොට විශේෂයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර මධ්‍යස්ථානයක තමයි ඉන්නේ. ඉතින් මේ පිළිබඳව අද දවසේ ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා උපසිරස්තලයේ විදියට රාජ්‍ය අමාත්‍ය දයාසිරිට කොරෝනා හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවයි. සුජිත් හේවාචුලිගේ සමගින් ඩයනා උදයංගනී අද දවසේ ලංකාදීපයට මේ පුවත ලියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් සහ බතික් අත්‍යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලු නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු කියති. විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා හික්කඩුව ප්‍රදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටි. සෞඛ්‍ය සේවා නිලධාරීන් පවසන අන්දමට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කොරෝනා රෝගයට ගොදුරු වුණු පළමු අවස්ථාවද මෙයයි කියලා අද ලංකාදීපයේ තොරතුරු කියනවා. කොරෝනා
ආසාදනය වෙලා ඉන්නකොට හරි නැත්නම් ඒ කාල සීමාවෙදී දයාසිරි ජයසේකර මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ නව අවුරුදු උදා වෙනුවෙන් ජනවාරි 1 වෙනිදා පැවැත්වෙච්ච ආගමික වැඩසටහනටත් සහභාගී වෙලා හිටියේ. ඉතින් ඒ එතුමන්ව ආශ්‍රය කරපු පිරිස විශේෂයෙන්ම ඔවුන්වත් දැනුවත් කරලා තියෙනවා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්න, නිරෝධායන කටයුතු සිදු කරන්න. ඉතින් මේ තත්ත්වය තමයි අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරන්නේ. අද දිවයින පුවත්පතත් මේ ගැන තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් දිවයිනත් වාර්තා කර තිබුණා. ඊයේ දවසේ දැන් ඔය කතාව එනකොට බතික් කැමතිතුමාට කොරෝනා කියලා තමයි රට තුල කතාව ගියේ. බතික් අමාත්‍යවරයා හැටියට තමයි දයාසිරි ජයසේකර අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් ඉන්නේ. දිවයින මේ සෑහෙන ප්‍රසිද්ධියක් එතුමාට ලැබුණා සහ විශේෂයෙන්ම දැන් සිකුරාදා දවසේදී එතුමා එල්ලීමකුත් කළා තිබා බතික් රෙදිපිලි වලින් සැරසිලා මේ රාජ්‍ය පෞද්ගලික දෙයංශයටම සේවයට වාර්තා කරන්න කියලා අපි දැක්ක බොහෝ පිරිසක් දැන් ඊයේ දවසෙත් බතික් ඇඳුමින් සැරසිලා ඉන්නවා. ඔව් ඉතින් එහෙම කියපු ඇමතිතුමාට තමයි හදිසියේ මේ අසනීප තත්ත්වය ඇති වෙන්නේ. දයාසිරියට කොරෝනා දිවයින වාර්තා කරනවා මේ ප්‍රවෘත්තිය මේ විදිහට ආශ්‍රිතව නිරෝධායනයට මට කිසිම අවුලක් නැහැ. දයාසිරි ජයසේකර අමාත්‍යතුමා කියන කතාව. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට COVID-19 වෛරසය ආසාදනය වී ඇත කියලා තමයි දිවයින තොරතුරු වාර්තා කර තිබුණේ. මේ ප්‍රවෘත්තියේ වැඩිදුර වාර්තාව මේ විදිහට සඳහන් වෙනවා. ඒ අනුව ජයසේකර මහතා ඉක්කඩුව COVID නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි කියලා කියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වූ මුල්ම අවස්ථාව මේ ලෙස තමයි සැලකෙන්නේ. රාජ්‍ය අමාත්‍යවරයාට වෛරසය වැළඳුණු ආකාරය මෙතෙක් හෙළි නැහැලු. ජයසේකර මහතාට කොවිඩ් වැළඳීමත් සමග ඒ මහතා සමීපයේ සිටි ආරක්ෂක නිලධාරීන්, රියදුරන් සහ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ නජිත්. ඔය අතර අද ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරන විශේෂයෙන්ම මේ පුවත දයාසිරි ටෙස්ට්ස් COVID-19 positive දයාසිරි රාජ්‍ය අමාත්‍යතුමන්ට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව මහින්ද පී ලියනගේ දෙයන්නේ අද දවසේදී මේ ආකාරයෙන් Daily News පුවත්පතට State Minister Dayasiri Jayasekara has been admitted to the Hikkaduwa COVID Treatment Centre as he had contracted COVID-19. The Galle District Health Service Director's Office confirmed යනුවෙන් විශේෂයෙන්ම මේ තොරතුරු වාර්තා කරනවා. ගාල්ල දිස්ත්‍රික් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන්ගේ කාර්යාලයේ මේ පිළිබඳව තහවුරු කළ බව අද දවසේ ඩේලි නිවුස් පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේ සමීර අපි දැක්ක දැන් පහුගිය දින කිහිපය පුරාවටම විශේෂයෙන් විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. සාර්ථක වේ කටයුතු සිදු වුණා. විශේෂයෙන්ම අපි දැක්ක විවිධ පාර්ශ්ව වලින් චෝදනා එල්ල වෙනවා විදේශ සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලට. හැබැයි රටක් විදිහට අපි ඉදිරියට යන්න ඕනේ. සංචාරක කර්මාන්තය නැවත නගා සිටවන්න නැත්නම් මේ සංචාරක කර්මාන්තයෙන් අපි දැක්ක බොහෝ පිරිසක් අර ණය අරගෙන සමීර මේ සංචාරක කර්මාන්තේ වැඩි දියුණු කරන්න විශේෂයෙන්ම මේ සංචාරක නිකේතන හදලා ඒ කටයුතු සිදු කළ තියෙන. හැබැයි මේ හැම දෙයකටම විශේෂයෙන්ම ලබාගත් ණය ගවන්නත් ආදායමක් තියෙන්න ඕනේ. මේ නිසා සංචාරක කර්මාන්තය නැවතත් ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා සංචාරකයෝ රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව ආරක්ෂිතව සිද්ධ වුණා. ඉතින් ඒ කටයුතු තවදුරටත් ඉදිරියට සිද්ධ වෙනවා. ඔය අතරදී විදේශගත ශ්‍රමිකයන් පිළිබඳවත් ඊයේ දවසේදී වැඩි වශයෙන් අවධානයට ලක් වුණා. පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කතා බහක් ඇති වුණා. විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය නිබල් සිරිපාද සිල්වා මහත්මයා කම්කරු අමාත්‍යවරයා වශයෙන් මීට පිළිතුරක් ලබා දීලා තිබ්බා. අද ඩේලි නිවුස් පුවත්පතේ ගැන තොරතුරු වාර්තා කරනවා. Over 61,750 Sri Lankans repatriated, another 69,000 plan to return. විශේෂයෙන්ම දැන් මේ වෙනකොට 61,750ක් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා තිබ්බා. තවත් 69,000ක් ගේන්න සැලසුම් කරලා තියෙනවා. Over 90 million rupees to repatriate Sri Lankans working in Middle East. විශේෂයෙන්ම මේ මැද පෙරදිග රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ විශාල විදේශ විනිමයක් අපේ රටට ගලාගෙන එනවා. මේ නිසාම ඔවුන්ටත් විශේෂ සැලකිල්ලක් දක්වලා ඔවුන්ව දෙවියනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලා අමාත්‍යතුමන් සඳහන් කරන අතරේදී විශේෂම විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැත්තෙන් සඳහන් කරන කාරණාව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන් අද්මිරාල් ජයනත් කොළඹගේ මහත්තයා සඳහන් කරන කාරණාව අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන repatriation process people centric and transparent. විශේෂම මේ කටයුතු ඉතාමත් විනිවිද භාවයකින් සිද්ධ කරන්න විදේශ අමාත්‍යාංශයේ සූදානමින් ඉන්නවා කියන කාරණාව එතුමන් සඳහන් කරනවා. ඒ අතරදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහත්මයාත් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන් කළා. විවිධ චෝදනා එල්ල වුණා විපක්ෂයෙන් මේ පිරිස් වලින් අනවශ්‍ය විදිහට මුදල් ගන්නවා. මේ විදේශ සංචාරකයන් ගෙන් පවා මුදල් අර ගන්නවා. විදේශ ශ්‍රමිකයන් ලංකාවට ගෙනකොට ඔවුන්ගෙන් මුදල් අය කර ගැනීමක් සිදු කරනවා. හෝටල් පහසුකම් දෙන්න, ඒ පහසුකම් ලබා දෙන
කටයුත්තට අය කරන මුදල වැඩි මේ ආකාරයේ විවිධ චෝදනා එල්ල වුණා. නාමල් රාජපක්ෂ අමාත්‍යතුමන් සඳහන් කරන කාරණාව no corruption or fraud in repatriation process විශේෂයෙන්ම මේ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලේදී කිසියම් ආකාරයක දූෂණ කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව නැත්නම් කරප්ෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ කියන බව තමයි නාමල් රාජපක්ෂ මහත්මයන් සඳහන් කළේ. free quarantine facilities for all expatriate workers විශේෂයෙන්ම මේ විදේශ ශ්‍රමිකයන්ට නොමිලේ මේ නිරෝධායන පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. කෙනෙක්ට අවශ්‍ය නම් මේ පහසුකම් මදිනම් තමයි ඔවුන්ට හෝටල් පහසුකම් ලබා ගන්න මුදල් අය කරලා ඒ කටයුතු සිද්ධ කරන්න කියන කාරණාව නාමල් රාජපක්ෂ අමාත්‍යතුමන් ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අද අනිකුත් ජාතික පුවත්පතුත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් හැටියට පාර්ලිමේන්තුවේ උණුසුම් කතාබහට ලකුණු මාතෘකාව බවට පත් වුණා මේ සිද්ධිය. ඒ නිසාම ජාතික පුවත්පත්වල ප්‍රධාන පිටු අතරට මේ ප්‍රවෘත්තිය අද දවසේදී අවිල්ලා තිබෙනවා. විදේශගත වූවන් ගෙන්වා ගැනීමේ කාලරාමුවක් කීම ප්‍රායෝගික නැහැ. නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා කියන කතාව සඳහන් කරනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිශ්චිත කාලරාමුවක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ විදිහට මේ ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පස්සේ මුදල් ගෙවා නිරෝධායනය වීමට හැකියාවක් නොමැති ශ්‍රී ලාංකිකයන් සඳහා බල කිරීමකින් තොරව නොමිලේ අදාළ පාසුකම් රජය විසින් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා මේ බව සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමෙන් කියලා තමයි තොරතුරු අනාවරණය කරන්නේ. මේ ප්‍රවෘත්තිය දිනමින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කරනවා නජිත් ඒ විදිහට. අපිට ඊට පස්සේ මේ තොරතුරත් එක්ක යන්න පුළුවන්කම ලැබෙනවා දිවයින වාර්තා කරන තව සිරස්තලයක් දෙසට මුල් පිටුවේ වාර්තා වන සිරස්තල අතරේ අපි බොහෝ දෙනෙක් නජිත් දැන් ටියුෂන් පන්ති එහෙම නැත්නම් අමතර පන්ති ආරම්භ කරන්න පුළුවන් කොහොමද කියන කාරණේ පිළිබඳව කතා බහ කළා. මේ පිළිබඳව අපි දැක්කා ටියුෂන් පන්ති එහෙම නැත්නම් අමතර පන්ති කරන ගුරුවරුන්ගෙන් විවිධ ඉල්ලීම් තිබුණා රජයට මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ නිසාම මේ පිළිබඳව රජය වැඩපිළිවෙලක් හදලා තියෙනවා කියලා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී අමාත්‍ය අධ්‍යාපන ඇමතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරන ආකාරයත් අපි දැක්කා ඊයේ දවස වන විට. මේ ප්‍රවෘත්තිය ඒ නිසාම වැඩි අවධානයක් දිනාගත් ප්‍රවෘත්තියක් රට තුළ කතාබහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. පාසල් ආරම්භයත් එක්ක කොහොමද අමතර පන්ති ආරම්භ කරන්නේ, ඒ වගේම දහම් පාසල් ආරම්භ කරන්නේ කොහොමද, මෙන්න මේ කරුණු පිළිබඳව රටේ විවිධ කතාබහට ලක් වෙන මාතෘකා අතරට එක්ුණා නජිත්. අපි යනවා මේ ප්‍රවෘත්තිය දිවෙන පුවත්පතෙන් උපුටා ගන්න. ටියුෂන් පන්ති ආරම්භන ජී.එල්. ගෙන් කොළ එලියක් කියලා තමයි සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. ලබන ජනවාරි 25 වෙනිදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීමට සලකා බලන බව අධ්‍යාපන ඇමතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබුණේ. ඒ ප්‍රවෘත්තිය වැඩිදුර වාර්තාව නජි සඳහන් කරනවා මේ විදිහට. ඊට අදාළව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බවත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් යටතේ ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කරනවා. මෙරට උපකාරක පන්ති කරන ගුරුවරු ලක්ෂ 3ක් සිටින බවත් උපකාරක පන්ති පවත්වන ආයතන 25000ක් පවතින බවත් මේ වන විට ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ අහිමි වී ඇති බවත් මතු ඇති තත්ත්වයේ පාලනය සඳහා රජය කඩිනම් පියවර ගත යුතු බවත් සඳහන් කරා කියලා තමයි සඳහන් තොරතුරු වාර්තා කරන්නේ. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළේ. විපක්ෂ නායකවරයාට ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා. මේ තොරතුරු ඔබ අහන්නත් කලින් අපි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබුණා කියලා තමයි ජී.එල්. පීරිස් අමාත්‍යවරයා ඊයේ දවසේදී විපක්ෂ නායකවරයාට පිළිතුරු ලබා දුන්නේ. අද ශ්‍රී ලංකාදීපයත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඒ තොරතුරට යන්න කලින් අපි සූදානම් දැන් මේ මොහොතේදී සම්බන්ධ කරගන්න සජීව ලෙස දුරකථනයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් අජිත් රෝහණ මහත්මයා. සුබ උදෑසනක් ඔබට. හොඳයි අජිත් රෝහණ මහත්මයා, දැන් මේ දවස්වල රටේ බොහෝ දෙනෙක් වැඩියෙන් කතාබහට ලක් කරන මාතෘකා විශේෂයෙන්ම පාසල් ආරම්භ කරන්න නියමිතයි, ටියුෂන් පන්ති ආරම්භ කරන්න නියමිතයි. ඔය අතරේදී දැන් අපි දැක්කා පොලිසිය පාර්ශවයෙන් විශේෂයෙන්ම මුවාවරණ නොපළඳින බොහෝ පිරිසකුත් අත්අඩංගුවට ගන්න ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් කොහොමද මේ වෙනකොට විශේෂයෙන්ම මේ මෙහෙයුම් වල තත්ත්වය සහ වැටලීම් වල විශේෂයෙන්ම තොරතුරු ගැන අපි දැනගන්න කැමතියි මේ උදෑසන. ඔව් ඇත්තටම සුබ උදෑසනක්. දැන් අපි එක් පැත්තකින් මේ මුහුණු ආවරණ පළඳින්න නැති පුද්ගලයෝ පිළිබඳව මෙහෙයුම ආරම්භ කරේ ඔක්තෝබර් 30 වෙනිදා. මේ මෙහෙයුම ඒ ආකාරයටම ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. ඊයේත් බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලදී 26 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම මේ වන විට 3661 අත්අඩංගුවට අරගෙන තිනවා. එයින් 2213 දෙනෙකුට නඩු පවරලා තියෙනවා.
නිරෝධායන නීතින් යටතේ. දැන් ඊට අමතරව පසුගිය අඟහරුවාදා 5 වෙනිදා බස්නාහිර පළාත තුල විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. දැන් මේ මෙහෙයුම පටන් අරගෙන එතකොට මේ අඟහරුවාදා ඉඳලා ඊයේ වෙනකල් දින 4ක් මේ මෙහෙයුම ක්‍රියාත්මක කළා බස්නාහිර පළාත තුල. ඒ මුහුණු ආවරණ නොපළඳින අය නීතිය ක්‍රියාත්මක කරනවා එක පැත්තකින්. ඒ කියන්නේ නිරෝධායන පනතයට ඊට අමතරව වුන් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ වලට යොමු කරනවා. මේ ආකාරයට පුද්ගලයෝ 2025 දිනේ එවැනි පරීක්ෂණ වලට යොමු කරලා තියෙනවා මේ කාලය තුල. එයින් අද උදෑසන වෙනකොට 24 දෙනෙක් කොවිඩ් ආසාදිතය බවට හඳුනාගෙන තියෙනවා. ඇන්ටිජන් පරීක්ෂණ වලින් 19 දෙනෙක්, ඒ වගේම PCR පරීක්ෂණ වලින් 5 දෙනෙක්. PCR ඇන්ටිජන් පරීක්ෂණ අපි කරලා තියෙනවා 1077 දෙනෙකුට, ඒකෙන් 19ක් හඳුනාගෙන තියෙනවා. PCR පරීක්ෂණ 947ක් කරලා තියෙනවා, ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ 200ක විතරයි. ඒ 200න් 5 දෙනෙක් ආසාදිතය බවට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව දැනට ඇන්ටිජන් පරීක්ෂණ වලින් 19යි, PCR වලින් 5 දෙනයි, 24 දෙනෙක් ආසාදිතය හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සමීප ආශ්‍රිතයෝ 200කට අසල සංඛ්‍යාවක් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කරලා තියෙනවා. මේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව මේ බස්නාහිර පළාතේ මාළු ලෑලි, එළවලු ලෑලි, එතකොට සතිපොළ මේ ආශ්‍රිතවත් මෙහෙයුමක් ආරම්භ වුණා පසුගිය 28 වෙනිදා. ඒ මාළු ලෑලි ආශ්‍රිතව පුද්ගලයෝ 577 දෙනෙක් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළා. 3 දෙනෙක් හඳුනාගෙන තියෙනවා කොවිඩ් ආසාදිත රෝගීන් හැටියට. ඉතින් මේ මෙහෙයුම් මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ජනතාව ප්‍රතිරෝධය දක්වන්නේ නැතුව සහයෝගය දෙන්න ඕනේ. මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේම යහපත. හොඳයි අජිත් රෝහන් මහත්මයා, දැන් ඔය මෙහෙයුම් කටයුතු ඒවා සිද්ධ වෙන අතරේදී අර විශේෂම පොලිසිය දෛනික රාජකාරී කාර්යභාරයන් විශේෂම රථ වාහන පරීක්ෂා කිරීම, අපරාධ සම්බන්ධයෙන් සිද්ධ වෙන පරීක්ෂා කිරීම, ඒ දේවලුත් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද? කොහොමද? අපි දැක්ක පහුගිය දවස්වල විශේෂම රියානතුරු ටිකක් වැඩි වෙලා තියෙනවා, ජීවිත හානි වැඩියෙන් සිද්ධ වෙලා තියෙනවා. මේ කටයුතුත් සිද්ධ වෙනවද අඛණ්ඩවම? ඒක ඇත්තටම දැන් පොලිසියේ සාමාන්‍ය රාජකාරී එනම් මේ මත්ද්‍රව්‍ය වලට එරෙහි මෙහෙයුම්, ඒ වගේම රථ වාහන රාජකාරී මේවා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. එසේ වෙතත් දැන් අපි බැලුවොත් මේ අද උදෑසන 6න් අවසන් වෙච්ච පැය 24 කාලය තුල ඊයේ විතරක් වෙච්ච ඇක්සිඩන්ට් වලින් 7 දෙනෙක් මැරලා තියෙනවා. පෙරේදා පළමුදා වෙච්ච ඇක්සිඩන්ට් දෙකකින් ඊයේ දෙන්නෙක් මැරලා තියෙනවා. ඒ අනුව ඔකම 9 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. මේ 9 දෙනාගෙන් එක්කෙනෙක් පාරේ පයින් ගමන් කරපු පදිකයෙක්, අනිත් එක්කෙනා බස් එකක පාපුවේ ෆුට්බෝට් එකේ ගමන් කරපු පුද්ගලයෙක් එක්කම වැටිලා. 3 දෙනෙක් යතුරු පැදිකරුවෝ, එක්කෙනෙක් පාපැදිකරුවෙක්, තවත් 3 දෙනෙක් ත්‍රිරෝද රථවල ගමන් කරපු අය. මේක ඉතාම පැහැදිලි වෙනවා මේ පාරේ පයින් ගමන් කරන අයයි පොඩි වාහනවල යතුරු පැදි ත්‍රිරෝද රථවල වගේ ගමන් කරන අයයි තමයි මාරක රියානතුරු වල, මාර්ග අනතුරු වල විද්‍යුත්ව තුවාලකරුවෝ, මරණකරුවෝ බවට පත් වෙන්නේ. ඉතින් මේ අය නිරන්තරයෙන් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. වැඩිපුරම මැරෙන්නේ යතුරු පැදි පදවන අයයි පිටිපස්සේ ගමන් කරන අයයි. මේ නිසා මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේ දිනවල වැසි සහිත කාලගුණයක් තියෙනවා. ඒ වගේම වාහනේ එළියට ගන්නකොට හැම වෙලාවෙම මේකේ අපි එනහල්ලා පාස් කරන්න පුළුවන් ඊට ඉස්සර දවසේ. නමුත් ටයර් වල හුලං තියෙනවද, ටයර් වල කට්ට තියෙනවද, බ්‍රේක් හරියට වැඩ කරනවද, සිග්නල් ලයිට් වැඩ කරනවද, මේක ගැනත් විනාඩි 2-3ක් බලන්න ඕනේ. උදේ පාන්දර වාහනේ ගත්ත හැටියෙම ගමන් කරන්න පටන් ගන්නේ නැතුව මේ කාරණා ගැන සැලකිලිමත් වෙලා අධික වේගයක් නැතුව, අපරීක්ෂාකාරී නැතුව මාර්ග සංඥාවලට ගරු කරලා ගමන් කරනවා නම් අපිට පුළුවන් මේ මැරෙන මිනිස්සු නොමැරි තියාගන්න. ඒ වගේම තුවාල වෙන අය, කිලිකරුවල ඇවිදින්න, සදාකාලිකව ඇවිදින්න වෙන අය ඒ තත්ත්වෙන් මුදවා ගන්න. හොඳයි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සජීව ලෙස දුරකථනයෙන් සම්බන්ධ වුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා. අද දවසේ උදෑසනින්ම අපි සම්බන්ධ වෙලා එතුමන් ලබා දුන්න උපදෙස් බොහොම වටිනවා. විශේෂයෙන්ම දැන් සමීර එතුමන් කියපු කාරණා අතර අර අපි බොහෝ දෙනෙක් නොකරන කාරණා, වාහනේ පදවන්න කලින් වාහනේ නියමිත තත්ත්වෙන් තියනවාද කියලා බලලා තමයි පාවිච්චියට ගන්න ඕනේ. සමහර වෙලාවට අනතුරු වලට මේ කාරණාවත් හේතු වෙනවා. ඔය අතරදී අපි කතා කරමින් හිටියේ විශේෂයෙන්ම ටියුෂන් පන්ති ආරම්භ කිරීම පිළිබඳව. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළා. විපක්ෂ නායකතුමන් ස්ථාවර නියෝගය යටතේ ප්‍රශ්නයක් යොමු කළ ටියුෂන් පන්ති අරින්නේ කවදාද? සජිත් මහත්තයා ඇහුවේ. අද ලංකාදීපේ වාර්තා කරනවා සිරස්තලයක් විදියට ටියුෂන් පන්ති අරින්නේ කවදාද? සජිත් අසයි 25 වෙනිදා අරිනවා. ජීඑල් අමාත්‍යතුමන්, ජීඑල් පීරිස් අමාත්‍යතුමන් ඒ විදිහට සඳහන් කළා කියලා අද ලංකාදීපේ තොරතුරු වාර්තා කරනකොට අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයා කියපු කාරණා ඩේලි නිවුස් පුවත්පත සවිස්තරාත්මකව අද දවසේදී වාර්තා කරනවා. සිරස්තල
සිරස්තලයක් යොදමින් tuition classes to restart after taking health guidelines විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලැබීමෙන් පස්සේ මේ ටියුෂන් පන්ති ආරම්භ කරන්න කටයුතු කරනවා කියලා බොහෝ දුරට ජනවාරි 25 වෙනිදා ඉඳන් ටියුෂන් පන්ති නැත්නම් පෞද්ගලික මේ උපකාරක පන්ති ආරම්භ කරන්න සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කළ බව අද ඩේලි නිවුස් පුවත්පත ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. ඔව් නඩිත් මේ ප්‍රවෘත්තියෙන් පස්සේ අපිට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි දිවෙන පුවත්පතේ මුල්පිටුවේ වාර්තා කළා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව තොරතුරු. මේ ප්‍රවෘත්තිය දිනමින වාර්තා කරනවා වෙනත් ආකාරයකට මේ සිදුවීමත් එක්ක සිදු හානිය පිළිබඳව තොරතුරු වාර්තා කරගන්න පුළුවන් කමක් ලැබී තිබෙනවා. දිනමින පුවත්පතේ මුල්පිටුවේ ප්‍රධාන සිරස්තල අතරට අරගෙන අවිලා තිබෙනවා. මහර කලහේ හානිය කෝටි 6මාරක් කියලා තමයි දිනමින පුවත්පතේ වාර්තා කරන්නේ. මේක දිවයින අපි වාර්තා කරා ප්‍රධාන සිරස්තලයේ හැටියට ඕන අරගෙන තිබුණේ මේ සිද්ධියෙන් වූ මරණ සංඛ්‍යාව සහ අදාළ කරුණු කාරණා පිළිබඳව. මේ ප්‍රවෘත්තිය වැඩිදුර වාර්තාව මේ විදිහට සඳහන් වෙනවා. මහර කලහේ හානිය කෝටි 6මාරක්. මහර බන්ධනාගාරයේ ඉක්ුත් නොවැම්බර් 29 වෙනිදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් රජයට සිදු ඇති හානිය රුපියල් කෝටි 6මාරක් බව ගණනය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවී අධිකරණයට කරුණු වාර්තා කරා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අජිත් ඒ පිළිබඳව රැඳුවන් 11 දෙනෙකුට මරු කැඳවමින් මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් මියගිය ඉතිරි මලසිරුරු තුන රජයේ වියදමින් සුදුසු ස්ථානයක භූමදානය කිරීමට පියවර ගන්නයි වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දුන්නා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඒ ප්‍රවෘත්තියම වාර්තා කරනවා මහර prison unrest damage estimated rupees 65 million කියලා. මේ රුපියල් මිලියන 65ක් නැත්තම් සමීර වාර්තා කළා ඒ ප්‍රමාණය කෝටි 6මාරක් කියලා. අද දවසේ ඒ විදිහට වාර්තා කළා දිනමින පුවත්පත ඩේලි නිවුස් පුවත්පත් සඳහන් කරන මිලියන 65ක මුදලක් මේ ආකාරයෙන් හානිය ඇස්තමේන්තුගත හානිය මේ ප්‍රමාණය වෙනවා කියලා. ඉතින් මහර බන්ධනාගාරයේ ඒ තොරතුරු පිළිබඳව විශේෂයෙන්ම අද දවසේ ජාතික පුවත්පත් ගණනාවක වාර්තා කළ තියෙන අතරේ අපි දැක්ක බන්ධනාගාරවල සිරකරුවන්ගේ මේ ඥාතීන්ගෙනුත් විශේෂයෙන්ම ඥාතීන් ගෙනෙන බඩු බාහිරාදිය පාවිච්චි කරලා සිද්ධ කරන වංචාවක් පිළිබඳවත් අද දවසේ වාර්තා කරනවා දිනමින පුවත්පත. අපි සූදානම් මේ ගැන අද දවසේ කියන්න. මේ අපි දකින්නේ පුවත සිරකරුවන්ගේ බඩු මල්ලෙන් පිල්ලි ගහලා සමීර අපි වැඩිදුර තොරතුරු කිව්වොත් එහෙම. ඔව් නජිත් ඒක දිනමින වාර්තා කරනවා සිරකරුවන්ගේ බඩු මල්ලෙන් උත් පිල්ලි ගහලා කියලා තමයි කියන්නේ. ඥාතීන්ගෙන් රුපියල් 2000ක් අරගෙන 1800ක බඩු දීලා සීනි තේකොළ හොරට කිරලා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. කොහෙත් මේ වගේ සිදුවීම් වාර්තා වෙනවා. දැන් ඔය සඳහන් කරන්න සමීර විශේෂයෙන්ම බන්ධනාගාර මේ ගත වූවන් බැලීමට එන ඥාතීන්ට ඒ බන්ධනාගාරවලම වෙනමම විශේෂයෙන්ම කඩපිල් දාලා තිනවා. අපි දැක්ක බන්ධනාගාර කිහිපයක් ආශ්‍රිතව මේ ආකාරයෙන් මේ බන්ධනාගාරය ඇතුලේ කඩ විවෘත කරලා තිනවා. මේ සිද්ධ වෙන්නේ වංචා වන්නේ කඩ හරහා විශේෂයෙන්ම සමහර වෙලාවට වැඩි මිලට බඩු විකුණනවා නැත්නම් හොරට මේ නියමිත ප්‍රමාණයට කිරන්නේ නැහැ. මේ වගේ විවිධ දේවල් පාවිච්චි කරලා ඒ බන්ධනාගාර ගත වූවන් බැලීමට එන පිරිස අසරණ භාවයට පත්වෙච්ච පිරිසක්. ඒ පිරිසෙනුත් ওই විදිහට වංචා සිද්ධ කරන පිරිස් ඉන්නවා කියන කාරණාව අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඉතින් මේ වගේ පිරිසට යන්න තැනක් වෙනම හොයා ගන්න වෙනවා. කොහොම වුණත් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන සතියක පත්තර බේන්තුවත් එක්ක අපි ජාතික පුවත්පත් බලමින් හිටියේ. අපි ඊළඟට සූදානම් තෝරගන්න අද දවසේ ලංකාදීප පුවත්පත ප්‍රධාන පිටුවේ වාර්තා කරන විදෙස් පුවතක් විශේෂයෙන්ම දැන් මේ මොහොත වෙනකොට අපි දන්නවා ලෝකයටම කොරෝනාවේ බලපෑම් එක හා සමානව දැනෙන කාල සීමාවක් අද ලංකාදීපේ කියනවා යුක්‍රේනයේ ලොක්ඩවුන් කොරෝනා ලක්ෂ 10 පණි මරණ 19588ක් කියලා විශේෂයෙන්ම දැන් යුක්‍රේනයේ පිළිබඳව පහුගිය දවස්වල සමීර වැඩි අවධානයක් යොමුණා. අපේ රටට ආපු සංචාරක විශාල පිරිසකුත් යුක්‍රේනයේ ඉඳන් තමයි ආවේ. හැබැයි යුක්‍රේනයේ දැන් ලොක්ඩවුන් කරලා තියෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට වසා දැමීමට යුක්‍රේනයේ තීරණය කර ඇත. ඒ අනුව නව ලොක්ඩවුන් සීමාවල මුල් අදියර යටතේ පාසල් අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට යුක්‍රේනය ඊයේ දවසේදී පියවර ගත්තා. ඉක්ුත් සැප්තැම්බර් මාසයේ සිට යුක්‍රේනයෙන් වාර්තා වන වෛරස් ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වූ අතර මේ වන විටත් එරටින් වාර්තා
වාර්තා වන වෛරස් ආසාදිතයන්ගේ ගණන වැඩි කියලා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ තියෙනවා. යුක්‍රේනයෙන් ඊයේ වන විට දසලක්ෂ ඉක්මවා වෛරස් ආසාදිතයන් වාර්තා වූ අතර එරටින් වාර්තා වන වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 19588ක් කියලා වැඩි දුරටත් ලංකාදීපයේ ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඉතින් යුක්‍රේනයේ විතරක් නෙවෙයි බොහෝ රටවලට කොරෝනාවේ බලපෑම් දැන් දැනෙන කාල සීමාවක්. හැබැයි කොරෝනාව අතරේ අපේ රටේ විශේෂයෙන්ම ව්‍යාප්ත වෙන තවත් වෛරසයක් පිළිබඳව ඊයේ දවසේ ප්‍රවෘත්ති වාර්තා පළ වුණා. විශේෂයෙන්ම අපි දැක්කා මේ ගවයන් අතර තමයි වැඩිපුරම මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ. ඒ පිළිබඳව විශේෂයෙන්ම අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. Daily News පුවත්පත සඳහන් කරනවා committee to look into spread of unknown cattle viral disease. විශේෂයෙන්ම මේ ගවයන් අතර ව්‍යාප්ත වෙන මේ වෛරසය හඳුනා ගැනීම සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් ඉන්නවා කියලා විශේෂයෙන්ම තොරතුරු වාර්තා වෙනවා. The Ministry of State of Livestock Farm Promotion and Dairy and Egg Industries විශේෂයෙන්ම කුකුළු මස් බිත්තර මේ පිළිබඳව කටයුතු කරන විශේෂයෙන්ම සත්ව නිෂ්පාදන අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව කමිටුවක් පත් කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව තමයි අද දවසේ Daily News පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි දැක්කා ඊ දවසේ ප්‍රවෘත්ති වාර්තාවල පළ වෙනවා මේ ගවයන්ගේ හැම මතු පිට විශේෂයෙන්ම අර ගෙඩි වගේ හැදිලා ඒ වගේම නහයෙන් සහ මුඛයෙන් සෙම වර්ගය සෙම පිට වෙන මේ රෝග ලක්ෂණ තමයි ගවයන්ට තියෙන්නේ. කිරි සාමාන්‍යයෙන් කිරි දොවා ගන්න ගියාමත් සමීර මේ දොවා ගන්න පුළුවන් කිරි ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මේක තමයි මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ. අද දවසේ ඒ පිළිබඳව ජාතික පුවත්පත් වාර්තා කරන අතරදී අපි ඊයේ දවසේ මේ පිළිබඳව ප්‍රවෘත්ති තුලිනුත් ඔබට සඳහන් කළා. අපි බලමු ඊයේ දවසේ ප්‍රවෘත්ති සටහන. කැෆ්‍රේ ෆොක්ස් නම් මෙම රෝගයේ දැනටමත් දිස්ත්‍රික්ක 14ක විතර තියෙනවා. දැන් මම හරක් වුණ කිරි නෑ. කිරි ලීටර් 30 40ක් ගත්ත හරක් දැන් කිරි ලීටර් 10ක්ද පොද ගේන්නේ. ගවයින්ගේ ශරීරය පුරාම සමේ ගැටති ඇතිවීම, සතුන් උදාසීන වීම, උණ ගතිය වගේම ඇස් හා නාසයෙන් ශ්‍රාවයක් පිටවීම වෛරසයට ගොදුරු ගවයන්ගෙන් දැක ගන්න පුළුවන්. මේ රෝගය පැතිරෙන්නේ ප්‍රධාන වශයෙන් ලෙව්රාබන මැස්සන්ගෙන්. ඊට අමතරව සතුන්ගේ ශ්‍රාවයන් මගිනුත් ස්පර්ශයෙන් මේ රෝගය බෝ වෙනවා. අලුතෙන් පැමිණෙන වසංගත රෝග පිළිබඳව සෑම විටම විමර්ශනය කරමින් ආවේශන කටයුතු කරමින් සිටින්නේ. ඉතින් මේ ආවේශන කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ රෝගය ඉතාමත්ම කෙටි කලකින් අපි අඳුරගත්තේ. ඒ වගේම මේ සතුන්ගේ කිරි නිෂ්පාදනය හා ප්‍රජනන හැකියාව දුර්වල වීමද සිදුවන බවයි ගන්නවරුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙළි වුණේ. ඇත්තටම මේ වෙනකොට මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ඔක්කොම යොදවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඕන රෝගයක් ආව ශනිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාවක් ක්‍රියාන්විතයක් අපේ සත්ත්ව සෞඛ්‍ය අංශය තුළ අපේ දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වෙනවා. හොඳයි, ඒ තමයි ඊයේ දවසේ පැවැත්වෙච්ච මාධ්‍ය හමුවේදී විශේෂම වෛද්‍යාංශ සෞඛ්‍යාංශ මේ හැමදෙනෙක්ම අවධානය යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳව ඉතාමත් ඉක්මනින් තීරණයක් ගන්න පෙළඹෙයි කියලා අපි විශ්වාස කරනවා. සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂම කිරි කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙන්න පුළුවන් මේ හරහා අවශ්‍ය පියවර දැන් මේ මොහොත වන විටත් අරන් තියෙන්නේ කියලා ඊයේ දවසේදී හෙළි වුණා. ඒ අතරදී අපි දැක්ක ඊයේ දවසේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාණන් වන SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්මදිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධානය කළ තිබ්බා පක්ෂ පැත්තෙන්. හැබැයි පක්ෂ උත්සවේ පවත්වන්න කලින් බණ්ඩාරනායක මහත්මයාගේ පවුලේ සමාජිකයන් විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය මේ පිරිස මේ පුෂ්පෝපහාර දක්වන ඒ කටයුත්තට සහභාගී වෙලා හිටියා. එතනදී විවිධ අදහස් පළ වුණා. අද දවසේ ජාතික පුවත්පතේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. සමීර. ඔව් නජිත් අපි දැක්කා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දවසේදී මේ උත්සවයට මුලින් ඇවිල්ලා පුෂ්පෝපහාර දක්වා ආකාරය දෙවෙනි පුවත්පතේ ප්‍රවෘත්ති වාර්තා කර තිබෙනවා. මුල් පිටුවේ ඡායාරූප සහිතව වාර්තා කරන සිරස්තලයක් එක්ක එනවා. SWRD බණ්ඩාරනායක 122 වෙනි ජන්මදින සැමරුම කියලා තමයි සටහන වාර්තා කර තිබෙන්නේ. හිටපු අග්‍රාමාත්‍යවරයෙකු දිවංගත SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් 122 වන ජන්මදින සැමරුම ඊයේ ගාලුමෝදුර පීටියේ මහතාගේ ප්‍රතිමාව ඉදිරිපිටදී පැවැත්වුණා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. එෙහිදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් දෙදෙනා සමරු උත්සවය ආරම්භ වීමට පෙර පැමිණ සිය පියාණන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් තමයි සඳහන් කර තිබෙන්නේ. නජිත් දැන් මේ කටයුතු මේ විදිහට සිද්ධ වන වෙලාවේදී අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා වර්තමාන සභාපතිතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමත් කණ්ඩායමක් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් පිරිසක් සමග ඇවිල්ලා පුෂ්පෝපහාර දක්වන ආකාරය දැක්වෙනවා.
අපි දැක්කා. මේ තොරතුරත් අද දවසේදී වාර්තා කර තිබෙනවා දිවයින පුවත්පතේ මුල් පිටුවේ. මෛත්‍රී ඉන්නේ නීති විරෝධීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති බබකිල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ දවසේදී අර සමරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සඳහන් කරා. මේ ප්‍රවෘත්තියත් අද දිවයින වාර්තා කර තිබෙනවා. ඒ විදිහටම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින්නේ නීති විරෝධී ආකාරයෙන් යයි එම පක්ෂයේ අනුශාසිකාව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේකට නඩිත් අපි දැක්කා ඊයේ දවසේදී මෛත්‍රීපාල සිරිසේන මහතාත් පිළිතුරු ලබා දෙන ආකාරය අපිට දකින්න පුළුවන්කම ලැබුණා. එතුමා ලබා දුන්න පිළිතුරු අපි දකින්න කලින් සමීර ඩේල් නිවුස් පොත්පතත් මේ ගැන තොරතුරු කියනවා. CBK disappointed over SLFP's situation විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්ත්වය පිළිබඳව තමන් කනගාටු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළා. එතුමිය සඳහන් කළා එතුමිය තමයි දැන් පක්ෂයේ සභාපතිනි. හැබැයි එතුමිය සඳහන් කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නීති විරෝධීව තනතුරක ඉන්නේ කියලා. හැබැයි එතුමිය සභාපතිනිය වෙන්නේ කොහොමද? ඒකත් නීති විරෝධීද කියන ප්‍රශ්නේ අපිට නැගෙනවා. කොහොම වුණත් එතුමිය සඳහන් කරපු කාරණා ඊයේ දවසේ ওই විදිහට අද දවසේ ජාතික පුවත්පත්වල වාර්තා කරනවා. අපි බලමු. අපි ඊයේ දවසේ ප්‍රවෘත්ති තුලිනුත් ඔබට මේ ගැන කිව්වා. SWRD බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්මදිනය අදටයේදී තිබෙනවා. ඒ වෙනුවෙන් ගාලු මෝදුර බණ්ඩාරනායක පිළිරුව අභියසදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත් වූ උත්සවයට තමන්ට ආරාධනා නොලැබුණු බවයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ. කෙසේ වෙතත් ඇය ඇතුළු පවුලේ ඥාතීන් පිළිරුවට පළමුව පුෂ්පෝපහාර දැක්වුවා. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන ගමන් මාර්ගය නිවැරදිද? ගමන් මාර්ගයක් නැහැනේ. පක්ෂ දැන් සභාපති කෙනෙක් කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා නීති විරෝධී ලෙස පක්ෂ සභාපති හැටියට ඉන්නේ. ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ගැලවුණෙත් ඒ හින්දාමද? මං ගැලවිලා නැහැ. මම පක්ෂ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂ සභාපති, තවමත් මම පක්ෂේ යාවජීව අනුශාසක, තවමත් මම දේශපාලන මණ්ඩලයේ සභිකයෙක්. හැබැයි මට කිසිම රැස්වීමක් කියන්න එපා කියලා සිරිසේන දැනුම් දීලා තියෙනවා. ඔබතුමිය ඒතකොට එක්සත් ජාතික පක්ෂෙට ගියේ? එක්සත් ජාතික පක්ෂෙට ගියා? කවුද ගියේ? සිරිසේනනේ ගියේ. එක්සත් ජාතික පක්ෂේ කාර්යාලයට 5 වතාවක් ගිහිල්ලා රනිල් මහත්තයාට මට ඔබතුමාට සර් කියන්න ඉඩ දෙන්නකො හැමදාම කියලා කිව්වා මිනිහා. මං කවදාවත් ගිහිල්ලා නැහැ UNP කාර්යාලයට. ඔබතුමියට කනගාටුවක් නැද්ද අතර මේ පක්ෂේ මේ වෙන දේ ගැන? බොහෝම කනගාටුයි. මම පක්ෂ රැකගෙන තිනවා 4 වතාවක් කොම්බ බිම ඇවිල්ලා වැටිච්ච හැම වතාවකම. ඉතින් දැන් පක්ෂයේ ඉන කට්ටිය කරගෙන යයි. මේ අතර SWRD බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්මදිනය වෙනුවෙන් ගාලු මෝදුර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීමක් සිදු වුණා. දැන් එතුමිය කියන තාම සමාජිකත්වයේ තියෙනවා. සභාපති එතුමිය අනුශාසක එතුමිය වාගේ සභාපතිත්වය පිළිගන්නේ නීති අනුකූල නැහැ කියලා. නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් රට තුල වැඩ කරනකොට අපි තුල කිසිම වාද වේදයක් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් එකට එකතු වෙලා වැඩ කරනවා. වර්තමාන රජය ගත්තත් වර්තමාන රජයේ ඉන්න සීලු මැති ඇමතිවරු 90ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් බිහි වෙච්ච අය. අපි රජයට සම්බන්ධ ප්‍රධාන පක්ෂයක් විදිහට අපි සෑම විටම රජයේ එක්ක ඉතාම සහයෝගයෙන් මිත්‍රශීලීව සහ සූදශීලීව කටයුතු කරන්නේ. එවැනි ප්‍රගතිශීලී මතයන් සමග රට සංවර්ධනය ඉදිරියට ගෙන යනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ගමන් මාර්ගය හරි නෑ හරි නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ හොඳ පක්ෂයක්. නමුත් ඉන්න නායකයෝ අවස්ථාවාදී. නායකයෝ බලන්නේ තමන්ට බලය ගන්න, තමන්ට තනතුරු ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම විකුණලා ඒ දේවල් ලබා ගන්න තමයි දැන් ඉන්න අය බලන්නේ. ඒ කියන්නේ ඔබතුමා කෙලින්ම චෝදනා කරන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද? මම චෝදනා කරනවා පක්ෂයේ සභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු සියලු දෙනාටම. දැන් නායකත්වයට ඔබතුමා හිතනවාද කවුද ඉන්නේ යෝජනා කරන්නේ? හොඳ කෙනෙක් එයි. මාත් එක්කෙනෙක් තමයි. ඇයි මං නරකද? මං හොඳ නැද්ද? මට එක්ස්පීරියන්ස් එක නැද්ද? අදින් ගැලවිලා යයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ බොරු කරන්නේ. ඒ කරන්නේ ඒගොල්ලන්ට හොඳ අමාත්‍යාංශ ගන්න තමයි ඔය කරන්නේ. ඊයේ දවසේදී අපි දැක්කේ ITN TV ප්‍රවෘත්ති තුලිනුත් මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්න අදිත් අපිට ඒ පිළිබඳව තොරතුරු වාර්තා වුණේ විදියට අපිට තවත් සිරස්තලයක් දෙසට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. දිනමින පුවත්පතේ මුල් පිටුවේ එන සිරස්තලයක් සහල් නිෂ්පාදකයන්ට ණය දෙන්න පියවර ගන්න අගමැතිගෙන් බලධාරීන්ට උපදෙස් කියලා තමයි වාර්තා වෙන්නේ. මේ ප්‍රවෘත්තිය මේ විදියට එනවා. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට අවශ්‍ය ණය පහසුකම් දීමට වහා පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමේ නියෝජිතයන් සමග පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවකට එක්වමින් තමයි අග්‍රාමාත්‍යවරයා මේ විදියට උපදෙස් ලබා දුන්නා කියලා ප්‍රවෘත්ති වාර්තා වී තිබෙන්නේ. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඊයේ දවසේ අපි දැක්කා අර්ලිගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී තමයි අගමැතිතුමන් මේ පිළිබඳව සඳහන් කරන්නේ. more credit facilities to small and medium scale rice producers. අගමැතිතුමන් සඳහන් කරපු කාරණාව විශේෂයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබා දෙන්න කියන කාරණාව එතුමන් සඳහන් කළා. දැන් අපි දකිනවා ඉදිරියේදී ගොයම් කපලා මේ අස්වැන්න නෙලන කාලේනවා. ඉන් අනතුරුව විශේෂයෙන්ම බොහෝ වැඩ කටයුතු සිද්ධ කරන්න තියෙනවා. ගොවීන්ගේ පාර්ශවයෙන් මේ හාල් වෙළඳපළට පැමිණෙන තෙක්කේ කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඔවුන්ට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙන්න පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙන්න කියලා අගමැතිතුමන් ඊයේ දවසේදී අදාළ බලධාරීන් දැනුවත් කළ බව තමයි අද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට තොරතුරු සඳහන් කරන්නේ. රටක් විදිහට ඉස්සරහට යනකොට විශේෂයෙන්ම ආර්ථිකය දියුණු කරන්න අපි දකිනවා ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීමෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ආනයන නවත්තලා ආනයන අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් සීමා කරලා අනවශ්‍ය දේවල් ආනයනය කරන්නේ නැතුව අපේ රටේ මේ දේවල් නිෂ්පාදනය කරගන්න අවශ්‍ය වටපිටාව දැන් හැදිලා තියෙන බව අපි හොඳින්ම දන්නවා. ඉතින් ඒ කටයුතු ඉස්සරහට සිද්ධ කරගෙන යන්න තමයි මේ විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ. අපි සූදානම් තවත් තොරතුරු කියන්න. ඊට ඔබ නැවතත් එකතු වෙන්නේ සතියග පත්තර වේන්තුවත් එක්ක. අපි දවසේ ජාතික පුවත්පත් බලමින් ඉන්නේ. සමීර දැන් අපි අර රටේ ජාතික ප්‍රවෘත්ති වලට අමතරව විශේෂම ගත්තාම ප්‍රාදේශීය වාර්තා වෙන ප්‍රවෘත්ති දිහා අවධානය යොමු කළාම ගොඩක් වෙලාවට පත්තරවල වාර්තා කරන ඔය දේපල සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති වෙනවා. සමහර වෙලාවට අපි දැක්ක මේ පෙරේර දවසෙත් පුතෙක්ගේ නොමනා ක්‍රියාකලාපෙ හින්දා තාත්තා කෙනෙක්ට ජීවිතය අහිමි වෙනවා. විවිධ සිද්ධීන් වාර්තා වෙනවා. මේ දේපල කතාවක් දුර ගිහින් ඇතිවෙච්ච සිද්ධියක් ගැන අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරන ප්‍රවෘත්තියක්. ඔව් නජිත් ඒ ප්‍රවෘත්තිය මේ විදිහට තමයි වාර්තා වෙන්නේ. දේපල කතාව දුරදිග ගිහිල්ලා කාන්තාවක වාහනයකට යට කරලා මරලා කියලා තමයි කියන්නේ. බෑන බේරාගෙන නැන්දම්මා දිවිදෙයි මේ විදිහට සිරස්තලයේ වාර්තා කර තිබෙනවා. දේපල ප්‍රශ්නයක් මත මලගෙදරකදී සිදු වචන හොමාරුවකින් පස්සේ 62 වෙනිදී තිදුරු මවක් පෙරේදා මධ්‍යම රාත්‍රියේදී වාහනයකට යට කර මරා දැමියයි කියන මතුගම කරවල ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. අවාසනාවන්ත සිද්ධියක් මේක. මේ ප්‍රවෘත්තිය මේ විදිහට වාර්තා වෙනවා. මතුගම පීඨ නිවාඩු නිකේතනය පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු මිය ගොස් තිබූ අතර එම දේහය මතුගම වැලිමානාන නිවසේ තැන්පත් කර තිබෙදී ඥාතීන් අතර ඇති වූ දේපල පිළිබඳ ප්‍රශ්නයක් දුරදිග යාමෙන් පස්සේ මෙම සිද්ධිය සිදු වෙලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේක අපි පොලිසියෙන් විමසුවාම නජිත් සඳහන් කළා ඊයේ දවසේදී මේ දේහය නිවසට රැගෙන එන අවස්ථාවේදී තමයි අනිත් දේහය රැගෙන එන අවස්ථාවේ තමයි මේ දේපල ප්‍රශ්නය මතුවලා තිබෙන්නේ. ඒ අනුව තමයි මේ කාන්තාව මිය ගිහින් තිබෙන්නේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මේ නිවස තුලදී. බලන්න සමීර කොච්චර ඛේදවාචකයක්ද කොච්චර මේ අනුවේදනීය සිද්ධීන් වාර්තා වෙනවද සමාජයේ සමහර වෙලාවට හික්මීමක් නැතිකමම මේ දේවල් වලට හේතුව. අද දවසේ ලංකාදීපයත් වාර්තා කරනවා මේ සම්බන්ධයෙන් විශේෂ පොතක්. මියගේ සොහොයුරාගේ දේපලට රණ්ඩු වෙද්දී සොහොයුරෙකුගේ කාර්යයට යට වී මව මැරිලා කියලා මේ ප්‍රවෘත්තියම වෙනස් ආකාරයකට සිරස්තලයක් යොදමින් ලංකාදීපයත් කියනවා මියගිය සොහොයුරාගේ දේපලට රණ්ඩු වෙද්දී සොහොයුරෙකුගේ කාර්යයට යට වී මව මැරිලා කියලා. ඉතින් තමුන්ගේ අම්මව විශේෂයෙන්ම නැන්දම්මා කියන කොටත් විශේෂයෙන්ම තමුන්ගේ බිරිඳගේ මව වෙන්නත් පුළුවන්. හැබැයි මේ මනුස්ස ජීවිත මේ විදිහට මේ මනුස්ස ජීවිතයකට හානි කරන්න පුළුවන්ද කියලා සමහර වෙලාවට හිතෙනවා. ඉතින් හිතන්න මෙහෙම රණ්ඩු වුණා කියලා දේපලක් හම්බ වෙන්නේ නැහැ. නැවත වතාවක් සිද්ධ වෙන්නේ බන්ධනාගාර ගත වෙන්න මුළු ජීවිතේම අනතුරකට නැත්තම් මුළු ජීවිතේම අපායක් කරගන්න උත්සාහ කරනවද නැත්තම් තියෙන ගැටලු විසඳගෙන ජීවත් වෙනවද කියන කාරණාව හැම දිනෙකම හිතා ගන්න ඕන දෙයක්. ඔය අතරේ යහපාලන ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච දෙයක් ගැන අද දවසේ දිනමින පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. ඔව් ඒ ප්‍රවෘත්තිය නජිත් යහපාලන ආණ්ඩුව වයඹ වැව් හදද්දී ගජමිතුරන් ජාවාරම් කරලා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. රුවන්ත නිතුගල් පිටිය ලියන වාර්තාව. යහපාලන ආණ්ඩු සමයේ වයඹ පළාතේ පුත්තලම සාකුරුණෑගල දිස්ත්‍රික්කවල වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බලවතුන්ගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන් මහා පරිමාණ ඛණ්ඩිත සම්පත් කොල්ල කෑමක සහ පාරිසරික විනාශයක යෙදී ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වුණා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ නජිත්. ඒ ප්‍රවෘත්තියේ අදාළ කොන්ත්‍රාත්තුව
නියමිත ක්‍රමවේදයට සහ නෛතික රාමුවට පිටින් ගොස් කළ වැලි පස් හා මැටි ජාවාරම් හේතුවෙන් කලක සිට වයඹ ගොවි පවුල් වෙත කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සැපයූ වැව් 190ක් නැවත ප්‍රතිසංස්කරණය කර හෝ භාවිතයට ගත නොහැකි මට්ටමින් විනාශ වී තිබෙනවා කියලා තමයි මේ විගණනයේදී තොරතුරු අනාවරණය වෙලා තිබෙන්නේ. ඔය අතර අපි පත්තරමේන්තුවෙන් තෝරගන්න අවසන් පුවතත් දවසේ දිනවෙන පුවත්පත වාර්තා කරනවා. සමහර වෙලාවට වැරද්දක් සිද්ධ වුණාම වැරද්දක් සිද්ධ වුණු හැම වෙලාවකම අපිට පිහිටර ඉන්නේ පොලිසිය තමයි. හැබැයි ඉතින් පොලිසියත් වැරදි කරනවා නම් කාට කියන්නද? අද දවසේ දිනවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට එහා පැත්තෙන් උපසිරස්තලයක් විදිහට මේ පුවත වාර්තා කරන සමීර. ඔව් නජිත් හෝමාගම පොලිසිය තමයි මේ තොරතුරු අරගෙන ඉන්නේ. හෝමාගම පොලිසිය පැත්තෙන් අපිට ගන්න වෙන්නේ. හෝමාගම පොලිසිය අවුරුදු 10ක් හොරෙන් වතුර අරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. මේ ප්‍රවෘත්තිය සුභාෂිනී සේනානායක දිනවෙන පුවත්පතට අරගෙන එන්නේ. හෝමාගම පොලිස් ස්ථානයේ වසර 10ක් තිස්සේ නීති විරෝධී ලෙස නල ජල ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට සිදු ඇති පාඩුව රුපියල් ලක්ෂ 15ක් බව එම මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සඳහන් කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ දිනවෙන පුවත්පතේ. නජිත් ඉතින් අර ඔබ සඳහන් කළ ආකාරයටම අපි ප්‍රශ්නයක් වුණාම මොනවා හරි දෙයක් වුණාම පොලිසියට යන්නේ. පොලිසියත් මේ වගේ සිද්ධීන් සිදු වෙනවා නම් මේ හැම පොලිසියකම වෙන කාරණයක් නෙමෙයි. නමුත් ඉතින් හෝමාගම පොලිසිය පැත්තෙන් ගෙන තොරතුරක්. නොදැනුවත් සිද්ධ වුණාද දන්නෙත් නැහැ. කොහොමුණත් ඉතින් අවශ්‍ය පියවර අරගනී කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් කාටුන් බලන්න. රජිත් අපි මුලින්ම තෝරගත්ත අංචනගේ කාටුනේ අද දවසේදී මුල්ම කාටුනේ හැටියට අපි තෝරගන්නේ. අංචන අදිනවා දෙන්නෙක් කතා බහ කරමින් ඉන්නවා නජිත් මේ විදිහට වසංගතයේ මැද මැතිවරණ බෑ කියලා ඩලස් කියනවා සෑර් කියලා කියනවා. ඔව් ඉතින් එයාලගේ වැඩේ හරිනේ දැන් දේශපාලඥයන්ගේ වැඩේ හරි. දැන් ඉතින් මේ වසංගත ASCII මැතිවරණ තියන්න බෑ කියලා තමයි කියනවා කියලා තමයි මේ දෙන්න කතා බහ වෙන අතරවාරයේදී අංජනගේ කාටුන් එකේ තියෙන්නේ. අද ලංකාදීපේ පංකජ රොබින්දගේ සරදම් කාටුනේ බලන්න මේ සරදමුයි දේශපාලකතුමෙකුයි කතාවක්. දෙන්න කියනවා මෙන්න එක්කෙනෙක් කියනවා කාර්යාලයට සීමා නොවි ගමට ගොස් වැඩ කරන්නලු කාර්යාලයට සීමා නොවි ගමට ගොස් වැඩ කරන්නලු කියලා එයා කියනකොට අනිත් එක්කෙනා කියනවා කාර්යාලයෙන් එළියට ගිහින් රජ පිහිල්ලට කරපු වැඩේ අනුමත කරන්න පුළුවන්ද සෑර්? කාර්යාලයෙන් එළියට ගිහින් රජ පිහිල්ලට කරපු වැඩේ අනුමත කරන්න පුළුවන්ද සෑර්? කවුද මේ රජ පිහිල්ලට ගිහිල්ලා ඒ වැඩේ කරපු කෙනා? දන්න කට්ටිය නම් දන්නවා. නජිත් අපි ඊළඟට දිවයින පත්තරේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක තෝරගන්නවා. දෙන්නෙක් කතා බහ කරමින් ඉන්නවා. මේ හැමදාම අපි කතා වෙන මාතෘකාව පිළිබඳව තමයි මේ කතා වෙන්නේ. ආණ්ඩු පක්ෂය වුණාම Taman ගැන හිතලා වැඩ කරන්න හොඳ නෑ. රට ගැනයි හිතන්න ඕන කියලා එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා කියනවා අපේ රටේ ඇත්තුණන් විපක්ෂයට ගියාමයි ඔහොම හිතන්න පටන් ගන්න කියලා කියන්නේ. කතාව නම් සමහර වෙලාවට ඇත්ත වෙන්නත් පුළුවන්. ඔය විපක්ෂේ ඉන්නකොට කියන කතා ආණ්ඩු පක්ෂයට ආවම සිද්ධ වෙනවද කරනවද? හැබැයි ඉතින් එහෙම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ජනතාවගේ පැත්තෙන් ඉඳලා හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. සමහර කාලවල අපි දැක්ක සමීර දැන් නම් ඒක ටිකක් අඩුයි. අර විපක්ෂේ ඉන්න කාලේ ගොඩක් වෙලාවට විවිධ කතා කියලා ජනතාවගේ පැත්ත ගන්නවා. ඒ ඡන්ද දිනා ගන්න, ඡන්දේ ගන්න. හැබැයි ඡන්දේ අරගෙන ආවට පස්සේ ජනතාව වෙනුවෙන් කතා කරන්නේ නැහැ. හැබැයි එහෙම නෙවෙයි වෙන්න ඕනේ. ඒ හින්දා ඒ ගැනත් අපේ මැදේම තුරු ටිකක් හිතුවොත් හොඳයි. ඔය අතරේ අපි දිවයින පුවත්පතේ අද කාටුනේ බලමු. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ බලමු. මේ බලන්න ගෙදර දෙන්න දෙමාළු කතාවක් මේ දෙන්න කතා වෙනවා. මේ පත්තරේ බල තමයි කතා වෙන්නේ. හිජාස් හිස්බුල්ලා නිරපරාධ රිමාන්ඩ් කරගෙන ඉන්නවා කියලා ලක්ෂ්මන් කිරියල්ල කියන්නේ. හිජාස් හිස්බුල්ලා නිරපරාධ රිමාන්ඩ් කරගෙන ඉන්නවා කියලා ලක්ෂ්මන් කිරියල්ල කියන්නේ. එයාගේ වැඩේම ඇදගෙන නාගන්න එකනේ බං. එයාගේ වැඩේම ඇදගෙන නාගන්න එක බං කියලා ඔන්න දැන් කියන අපි නම් නෙවෙයි ඉතින් මේ රටේ මිනිස්සු තමයි කතා වෙන්නේ ඇදගෙන නානවයි කියලා. එතුමා එහෙම ඇදගෙන නාගත්තද? දන්න කට්ටිය ඒ ගැන කල්පනා කරයි හිතයි කියලා අපි විශ්වාස කරනවා. නජිත් අපි ඊළඟට යනවා දිනබින පුවත්පතේ අංජන අඳින කියලා වැඩක් නැහැ කාටුන් එකට. දේශපාලකතුමෙකුයි සාමාන්‍ය පුද්ගලයෙකුයි කතා බහ අතර තියෙන කතා බහක් මේ අපි තෝරගන්නේ අංජන අඳින්න මේ විදිහට කියලා වැඩක් නැහැ කාටුන් එක. ඔන්න ළඟදීම සර්ලටත් නොමිලේම ප්‍රසිද්ධ වෙන්න chance එකක් කියලා කියනවා. දේශපාලකතුමා අහනවා ඒ කොහොමද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක. ඊළඟට සාමාන්‍ය පුරවැසියා කියනවා බදු නොගෙවන අයගේ නම් ළඟදීම ප්‍රසිද්ධ කරන්න යනවලු කියලා තමයි කියන්නේ. බදු නොගෙවන කණ්ඩායමේ
නම් ළඟදිම ප්‍රසිද්ධ කරන්න යනවා කියලා තමයි නදීත් කියන්නේ. ඉතින් දේශපාලකතුමාලගේ තියෙන වත්කම් පිළිබඳව තොරතුරු හරියට එන්නේ නැති හින්දා වෙන්නේ නැති මේ කතාව කියන්නේ. එහෙම කියනකොට අර දේශපාලනතුමා පැත්තකින් කියලා තිබ්බ හැ කියලා. එතුමටත් ඉතින් හැ ගෑවිලා මේ එතුමටත් විශ්වාස නැහැ තමුන්ගේ නමක් තියනවද නැද්ද කියලා. හැබැයි ඉතින් ඉක්මනටම ප්‍රසිද්ධ වෙන chance එකක් තමයි බදු ගෙව්වද නොගෙව්වද කියලා දැනගන්න එක. අපි අද දවසේ කාටුන් අවසන් කරන්න තෝරගන්නවා. අද අනුරාධ දෙවයින පුවත්පතට ලියන ඕකයි තත්ත්වේ කවිය. පත්තරමේන්තුවේ සතියක පත්තරමේන්තුවේ ඕකයි තත්ත්වේ කවිය අපි බලමු. ඉඩකඩ ඇත්තේ ආදාහන කරන්නට කිව්වා පවිත්‍රා නැවතත් සැරින් සිට ආවොත් ආයෙමත් ඒ ගැන අහන්නට මුට්ටිය තියන් ඇත ඔළුවට ගන්නට. ඉඩකඩ ඇත්තේ ආදාහන කරන්නට කිව්වා පවිත්‍රා නැවතත් සැරින් සිට ආවොත් ආයෙමත් ඒ ගැන අහන්නට මුට්ටිය තියන් ඇත ඔළුවට ගහන්නට කියලා ওই විදිහට ඕකයි තත්ත්වේ කවිය කියනවා. මේ පවිත්‍රා අපේ අමාත්‍යතුමියට අර පහුගිය කාලේ අපි දැක්කා මුට්ටිය පාවිච්චි කරලා විශේෂයෙන් විවිධ දේවල් කියනවා. හැබැයි ඉතින් එතුමිය අමාත්‍යවරියක් විදිහට සෑහෙන වෙහෙසක් මහන්සියක් දරනවා මේ කොරෝනා පාලනය කරන්න මර්ධනය කරන්න. ඔය අතර සමීර අපි විදේශ පුවත් බලන්නත් සූදානම් වෙනවා. ක්‍රීඩා පුවතුත් තියෙනවා. අද දවසේ විදේශ පුවත් වලින් අපිට අවධානය යොමු කරන්න පුළුවන් විශේෂයෙන්ම දැන් ඇමරිකාව පැත්තට ගියොත් එහෙම ඇමරිකාවේ බලය අතහරින්න ඩොනල්ඩ් ට්‍රම්ප් ටිකක් කැමැත්තකින් නෙවෙයි හිටියේ. හැබැයි රටේ ජනතාව දැන් බල කරලා තියෙනවා. රටේ විවිධ උද්ඝෝෂණ කැරලි කොලාහල ඇති වෙලා තියෙනවා. මේ හින්දා බලය අත්හරින්න සූදානම් වෙලා තියෙනවා. අද දවසේ ලංකාදීප පුවත්පතේ විදේශ ප්‍රවෘත්තියෙන් මේ ගැන කියනවා. සාමකාමී බල හෝමාරුවකට ට්‍රම්ප්ගේ කැමැත්ත. වොෂින්ටන්නේ මේ AFP පුවත් සේවය වාර්තා කරන තොරතුරු. ඇමරිකාවේ මීළඟ ජනාධිපති ලෙස ප්‍රතිවාදී ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් පිළිගන්නා බව දුරේ රැඳී සිටින රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ජෝ බයිඩන්ට බලය පවරා දීම සාමකාමීව සිදු කිරීමට තමන් පියවර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බාධාවක් නොකරන බවත් ට්‍රම්ප් ප්‍රතිඥා දුන්නා කියලා අද ලංකාදීපය විදේශ සතිරේකින් ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් අපිට ක්‍රීඩා ප්‍රවෘත්තියට අවධානය යොමු කරන්න පුළුවන්. ක්‍රීඩා දිවෙන ක්‍රීඩා පිටුවෙන් අපි තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට විදේශ තරඟාවල යාමට සම්බාධක කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි දැක්කා පහුගිය දිනවල දකුණු අප්‍රිකාවේ සංචාරයේදී ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ආබද තත්ත්වයටපත් වෙනවා. ආපදාවන්ට ලක් වෙනවා වුන්. ඉතින් ඒ නිසා අපිට මේ තොරතුරුත් වාර්තා වෙනවා. මේ ප්‍රවෘත්ති උද්ගත වී ඇති COVID-19 ව්‍යාප්තිය සහ 2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සැලසුම් කර ඇති කාර්යබහුල තරඟාවලි සැලකිල්ලට ගනිමින් කොන්ත්‍රාත්ගත සියලු ක්‍රීඩකයන්ට මේ වසරේදී විදේශ තරඟාවලි සඳහා පිටත් වීමට සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළා තියෙනවලු නජිත්. මේ ප්‍රවෘත්තිය අපි දැක්කා ක්‍රීඩකයන් බොහෝ පිරිසක් විදේශ සංචාරවලට එකතු වෙනවා. T10 සහ T20 තරඟාවලට ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙනවා. මේ තොරතුරු සැලකිල්ලට අරගෙන තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තීරණය අරගත්ත කියලා තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වසර තුලදී තරඟාවලි ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සියල්ලත් එක්ක තමයි යම් සම්බාධකයක් එහෙම නැත්නම් නීතියක් පනවන්න ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා තියෙනවා කියලා තොරතුරු අරගෙන ඉන්නේ දිවයින පුවත්පතේ. හොඳයි ඒ තමයි අද දවසේ ක්‍රීඩා තොරතුරු විදේශ තොරතුරුත් අපි කිව්වා. අපි සූදානම් අදට ඔබේ නිවසින් සමු අරගෙන යන්න සමීර්. ඔව් අපි සමුගන්නවා අද දවසේදී සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්න ඔබට නිරෝගිමත් දවසක් නිරෝගිමත් සතියන්තයක් වෙන්න කියලා. හෙටත් අපි මුණ ගැහෙන්න සූදානම්. හෙට දවසේ දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු වාර්තා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම කලාකාමී සිතුවිලි වලට අදහස් වලට වැඩි ඉඩක් ලැබෙන දවසක් විදිහට ඉරිදා දවස හඳුන්වන්න පුළුවන්. අපි හෙට සූදානම් ඔබ මුණ ගැහෙන්න උදෑසන 6ට. අපි ගිහින් එන්න. සුබ දවසක්.